සුබ දවසක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. රටේ ඓතිහාසික පුරාවෘත්තයන් එක්කාසු වුණු වගේම නෙත නොගැටෙන බොහෝ තැන් සොයාගෙන යන මේ ගමනේ අදත් අපි ඇවිල්ලා ඉන්නේ ඒ වගේ තැනකට. ඒ ගැන අපි පුංචි කවියකින් මේ විදිහට මතක් කරමු. දවා කෙලෙසුන් නිවා සිටිනා මහා කස්සප මුනිදුනේ අමා නිවනේ රැඳී සිටිනා මහා කස්සප මුනිදුනේ අලාමක මුනි ගුණෙන් දිලෙනා මහා කස්සප මුනිදුනේ සදා වඳිනිමු මහා බැතිනා මහා කස්සප මුනිදුනේ තුන් ලොවක් දහමෙන් වදාළ ධර්මෙන් සලසා වදාළ තිලෝගුරු අමාමෑණී සම්බුදුරජාන් වහන්සේගේ රූපශ්‍රීයට සමාන රූපකායක් දරමින් ඒ සුවිශේෂිත වූ ගුණ කදම්බේ ආරක්ෂා කරමින් ධර්ම මාර්ගය මිනිසුන් වෙතට සමාජයට දායාද කරන්නට එදා සිට කටයුතු කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ එකම තුන් ලොවක් වටිනා තුන් ලොවක් වඳිනා ධාතුන් වහන්සේ වැඩ සිටින උතුම් වූ පුණ්‍ය භූමිය බෙන්තර ගලපාත රජ මහා විහාරස්ථානයේ තමයි අද අපි එක් වී ඉන්නේ. ඒ පිළිබඳව මේ පුණ්‍ය භූමිය පිළිබඳව ඔබ නොදන්නා තතු ඔබ දන්නා හැටියට අප දන්නා හැටියට ඔබට කියන්න. ගිහිල්ලා බලමු මේ පුණ්‍ය භූමියේ අසිරිය කොයි විදිහටද ඔබට දකින්නට තිබෙන්නේ කියලා. විහාරස්ථානයේ ඓතිහාසික බව සනිටුහන් කරන්නට සනාථ කරන්නට බොහෝ කරුණු කාරණාවන් අපි දැක්කා. ඒ දකින්න කාරණාවන් අතරේ ඔබට දැනටත් දකින්න තියෙන්නේ ඒ කරුණු සනාථ වෙන බොහෝ දේ. ඒ අතුරින් තවත් සුවිශේෂී එක් කරුණක් තමයි අපි ඔබට මේ පෙන්වන්න යන්නේ. ලංකාවේ සුවිශාලම සෙල්ලිපි 9 අතුරින් එක් සෙල්ලිපියක් තමයි මේ දකින්නේ. බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේ අභියස ඇතුල් වන දොරටුවේ දකුණු පසෙන් තමයි මේ සෙල්ලිපිය පිහිටා තිබෙන්නේ. අපිට දැනගන්නට ලැබුණු කරුණු කාරණා අනුව මේ විශේෂ බව වෙන්නේ මේ සෙල්ලිපිය තුල මේ විහාරස්ථානයේට දාසකම් කරපු අයගේ නම් පවා සඳහන් වෙනවා. අන්න ඒ නිසාවෙන් තමයි මේ විහාරස්ථානයේ සුවිශේෂී බව උසුලන්නේ මේ පුරාවිද්‍යාත්මක පැත්තෙන්. ලංකාවේ ප්‍රධානතම විශාලම සෙල්ලිපි 9න් එක් සෙල්ලිපියක් මේ විහාරස්ථානයේ පිහිටා තිබීම ඉතාම සුවිශේෂී. අවසරයි අපේ හැමදෙරේ. අපේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපත් සමගින් සහසම්බන්ධ වෙනවා. බෙන්තොට ඓතිහාසික ගලපාත රජමහා විහාර මූලස්ථානයේ අධිපති එවැගේම පෞරාණික ගල්තුරුමුල්ල විහාරය යන උභය විහාරයන්හි විහාරාධිපති ගෞරවනීය සීගිරියේ අනෝම ගෞරවනීය ස්වාමින් වහන්සේට අයිපාද නමස්කාර පූර්වකව මේ වැඩසටහන වෙනුවෙන් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන මේ මොහොතේදී අපට මේ පිළිබඳව ඇති තටු ඇති විදිහටම අපිට පහදා දෙන්නට. අපි හැමෝටම මේ සමාරම්භයේ කොයි විදිහටද අපි හැමෝටම සිද්ධ වෙන්නේ විහාර පරම්පරාවේ සහ මේ ස්ථානයේ ආරම්භය කොයි විදිහට සිද්ධ මේ ස්ථානයේ ආරම්භය අපේ මහත්යෝ දේවානම් කීර්තිස්ස රාජ්‍ය සමය දක්වා දිව යන ඉතිහාසයක් තියෙනවා. ඒකට හොඳම සාක්ෂිය තමයි මහා වංශය. මහා වංශයේ මුල් පරිච්ඡේදය කියවනකොට භීමතිත්ත මහා විහාරය නමින් සඳහන් වෙන්නේ මේ විහාරස්ථානය. පසු කාලීනව බෙම්තොට මහා විහාරය, බෙම්තොට දළදාගය, ඒ වගේම ශේලාන්තර මූල, ශෛලාන්ත ආයතන, ගලතුරු මුල මේ ආදී නම් වලින් ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වෙනවා මේ විහාරස්ථානය පිළිබඳව. විහාර විකාශනයේ නාමයේ විකාශනය. එතකොට මූලායතන වශයෙන් ගත්තයින් පස්සේ ශේලාන්තර මූල හේවත් ගලතුරු මුල කියලා කියනවා. මොකද අනුරාධපුර යුගයේ මූලස්ථාන කීපයක් පිළිබඳව සඳහන් වෙනවා අෂ්ටමූලායතන කියලා. ඒ අෂ්ටමූලායතන වලින් එකක් තමයි මේ විහාරස්ථානයේ බවට පත් වෙන්නේ. එතකොට පූජාවලියේ සඳහන් වෙනවා බෙම්තොට දළදාගය කියලා. එතකොට වේදය හාමුදුරුවෝ ලියන පූජාවලියේ බෙම්තොට දළදාගය කියලා කියන්නේත් මේ ස්ථානයමයි. ඒතර මේ විහාරස්ථානෙත් සඳහන් වෙනවනේ අපි හැමෝටම. විහාරස්ථානෙත් ගලපාත විහාරය කියලා සඳහන් වෙනවා. එතකොට මේ ස්ථානයේ තමයි විහාරස්ථානය තියෙන්නේ. විහාරස්ථානය තියෙන්නේ රජමහා විහාර ටික ලංකාවේ තියෙන. ඒක යනවා මේක රජමහා විහාරය. ඒතර අපි හැමෝටම ප්‍රධාන වශයෙන් මේ විහාරස්ථානයේ මුලින්ම ආරම්භ කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේ කවුද? මේ මුල් යුගයේදී අපිට මුලින්ම ඉතිහාසෙම කියන්න අපහසුයි. මුලින්ම රහතන් වහන්සේලාගේ පියවක ස්ථානයක්. රහතන් වහන්සේලාගේ සේම භූමියක් වශයෙන් තමයි මේ ස්ථානය පැවතිලා තියෙන්නේ. එතකොට උන්වහන්සේලා මෙතන වැඩ සිටි අනුරාධපුර යුගයේ. ඒ කියන්නේ අපි හැමෝම අනුරාධපුර යුගයේ අපි අහලා තියෙනවනේ මේ වී වේලන්න බැරි තරමට උඩින් අවුරාශි වැටෙන්නේ නැති වෙන රහතන් වහන්සේලා වැඩ සිටියා කියලා. ඒ යුගයේ මේ රුවන්වැලිසෑය කොත් පළඳන දවසේ එහෙම වුණා කියන්නේ නේද? රහතන් වහන්සේලා උඩින් වඩ නිසා හේවන වැටිලා. ඉතින් මේ ස්ථානය අනුරාධපුර යුගයේදී එහෙම ගත්තයින් පස්සේදී සැබවින්ම රුවන්වැලිසෑයින්ද කරන දුටුගැමුණු මහරජතුමා එතුමාගේ රාජ්‍ය සමයට බොහොම සම්බන්ධ විහාරස්ථානයක් අනුරාධපුර යුගයේදී.
හේතුව මොකද? එතුමාගේ රාජ්‍ය සමයේ තමයි මේ ස්ථානයට ඔය අපේ මහත්මයා සඳහන් කරපු මේ තුන් ලෝකයටම තියෙන එකම මහා කාශ්‍යප ධාතුන් වහන්සේ වන දන්ත ධාතුන් වහන්සේ දුටුගැමුණු රාජ්‍ය සමයේ තමයි ලැබිලා තියෙන්නේ. හරි අපි හැමෝටම විහාරස්ථානයේ දෙස බැලුවට පස්සේ අවට පරිසරයේ සියල්ල බැලුවට පස්සේ ඉතා පෞරාණික වටිනාකම් වලින් යුක්ත ගලු කුළුණු වගේ දේවල් බොහෝ දේ අපිට දැක ගන්න පුළුවන්. බොහොම දැන් වැඩ සිටින මේ කොරවක් ගලක්. ඒ වගේ සුවිශේෂී දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපි හැමෝටම අපි විහාරයේ දෙසට පොඩ්ඩක් ගමන් කරමින් ඉතුරු කතාව සිදු කරමු. බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරයට ඇතුළු වන දොරටුව අභියස් තමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග මා ඉන්නේ. අපි හාමුදුරනේ මේ දකින සඳකඩ පහන යම් විශේෂ බවක් දකිනවා. දැන් ඇතැම් සඳකඩ පහන වල අපි දැකලා තියෙනවා එක් සත්වයන් එක පේලියකට තියෙන ආකාරය. අපි හාමුදුරනේ මේ මොන යුගයට අයත් සඳකඩ පහනද? දඹදෙණි යුගයේ දාත් සඳකඩ පහන. සැබවින්ම සඳකඩ පහනේ සමහර පුරාවිද්‍යාඥයෝ කියනවා මේක සඳකඩ පහනේ විකාශනය කියලා කියනවා. විකාශන. සමහර ලාවට අනුරාධපුර යුගයේම සඳකඩ පහනේ විකාශනය කියලා. දැන් අපිට අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ ඒ වගේ ගත්තයින් පස්සේදී අර අපේ මහත්මයා සඳහන් කළා වගේ හංසපේලි ඒ වගේම ඇතා අශ්වයා ගවයා ඒ විදිහේ සඳකඩ තියෙනවා. නමුත් දැන් මේ සඳකඩ පහනේ තියෙන්නේ පලාපති මෝස්තරේ තියෙනවා. ඊට පස්සේදී තියෙනවා මේ සිංහ රූපයක් මෙතන. ලියවලකුත් එක්ක එතනින් පස්සේ හංසපේලියක් තියෙනවා. එතනින් පස්සේ නෙළුම් මල තියෙනවා. එතනින් අවසන්. එතනින් අවසන්. සාමාන්‍ය සඳකඩ පහනකින් කියන්නේ දැන් මේ හංසපේලියෙන් කියන්නේ හංසයා කිරෙන් දියර වෙන් කරගෙන කිරි බොණ්ඩ දක්ෂයානේ. ඔව්. ඒ වගේ භික්ෂු ජීවිතේ දැන් මේ ලෞකිකත්වයෙන් ඈත් වෙලා ලෝකෝත්තර පැත්තට යන හැටි ලෝකෝත්තර නිර්වාණය තමයි නෙළුමින් පෙන්වන්නේ. අපි හැමෝටම මේ ඇතුළට වැඩමු. විහාර මන්දිරයට ඇතුළු වෙන ප්‍රධාන දොරටුව පිවිසුමේ තමයි අපි ඉන්නේ. අපි හැමෝටම මේ දකින්නේ ගල් වලින් නිර්මාණය කරපු ගල් උළුවස්සක්. ඒ අපි හැමෝටම ඒ යුගයට අදාළ බොහෝ විහාරස්ථාන අපි මේක දකිනවා. නමුත් මේ විදිහට සම්පූර්ණ උළුවස්සම අපි දැක්කේ මේ ඊටාම සුළු විස්තරවල පමණයි. ඒක අපි හැමෝටම විශේෂත්වයක් වුණා තියෙනවා. සැබවින්ම පැරණිම විහාර මන්දිරයේ උළුවස්ස තමයි මේ තියෙන්නේ. මේ පැරණි විහාර මන්දිරයේ අපේ වංශ කතාවේ හැටියටත් අපේ කටකතාවල හැටියටත් ඉදි කරලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමා. දුටුගැමුණු රජතුමාගේ නියෝගයෙන් සහෝදරයා වෙලා මේ ස්ථානයේ. ඒතකොට ඒ යුගයේ ඉදි කරපු විහාර මන්දිරයේ උළුවස්ස තමයි මේ තියෙන්නේ. මේ උළුවස්සේ කඩතුළු අර මොකුත් නැහැ. කෑලි සවි කිරීමට පුළුවන්. ඒ වගේම උඩින් මේ ආරුක්කු හැඩය කොහොම අඩුයි. ඉතින් මේක තනිකරම සෛලමය ගල් උළුවස්ස. මේකට හානියක් වුණේ නැති එක ලොකුම දෙයක් පෘතුගීසින්ගේ. කියන්නේ පෘතුගීසින් සම්පූර්ණ විනාශ කළා විහාර මන්දිරය. නමුත් මේ ඉතුරුයි තියෙන උන් විනාශ කරන්න පුළුවන් කමක් තිබ්බනම් ඒකත් විනාශ කරනවා. හරි. අපි ඇතුළට ගිහින් බලමු. පෘතුගීසින්ගේ පාලන සමය අපි හැමෝටම වහන්සේ සඳහන් කළා මේ විහාර මන්දිරය සම්පූර්ණයෙන් විනාශ කළා. ඒතර අපි හැමෝටම ඊට පසුව නැවත කොයි වකවානුවක් තුල වගේද අපි නැවතත් මේ විහාර මන්දිරය මේ ආකාරයකින් සකස් වෙන්නේ දැන් දකින්න විදිහට. දැන් පෘතුගීසින්ගේ ප්‍රහාර මේ විහාරස්ථානට එන්න වෙන්නේ 1567. 67 නොවැම්බර් මාසයේ 25 වෙනිදා 24 වෙනිදා වගේ තමයි පෘතුගීසින් මේ ස්ථානයේ ප්‍රථම වතාවට කොල්ල කරන්නේ. අවස්ථා දෙකකදී කොල්ල කාලා තුන්වෙනි අවස්ථාව ගිනි තියනවා කියන එකයි අපේ සඳහන් වෙන පොත්පත්. ඒතකොට මේ විහාරය සද්ධාතිස්ස මහරජතුමා දුටුගැමුණු රජතුමාගේ නියෝගයෙන් ඉදිකරපු විහාරය. මේක පොළොවටම සමතල කරනවා. සමතල කරනවා. පෘතුගීසි විනාශ කරනවා. හැබැයි වාසනාවට වගේ මේ ස්ථානයේ විෂ්ණු රූපය විනාශ කළා නැහැ. ඒ වගේම මේ ස්ථානයේ චෛත්‍ය රාජයන් වහන්සේ විනාශ කළා නැහැ. ඒගොල්ලන්ගේ හැඟීමක් තිබලා තියෙන්නේ චෛත්‍ය කියලා කියන්නේ අපි පූජනීයත්වයෙන් සැලකුවට මලවුන් සිහි කරන් ඉදිකරපු සෝම කොටක් කියලා. ඒ නිසා වෙනස් ඒගොල්ලන්ගේ කරුකිරීමක් තිබුණා කියලා කියනවා. නමුත් අපේ විශ්වාසය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උතුමෙක්ගේ අධිෂ්ඨාන වලින් ඒ බල ශක්තිය නිසා බෑ කියලා. සමහර විෂ්ණු දෙවියන්ගේ ආනුභාවවත් වෙන්න පුළුවන් විෂ්ණු ප්‍රතිමාවට හානියක් නොකළේ. එහෙම නිසා මේ විහාරය ආපහු පටන් ගන්නේ මහනුවර යුගයේ. මේක විනාශ කළා වල් බිහිවලා ගියාට පස්සේ මහනුවර යුගයේ වෙලිවිට සරණංකර සංඝරාජ සමයේ තමයි මේ විහාරයේ යලිත් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුවේ. ඒතර අපි හැමෝටම අපි අර දැක්ක කලින් තිබිච්ච අර පොය සීමාව තුළ අපි හැමෝටම දැන් මේ තියෙන චිත්‍ර වර්තමාන ටිකක් පහුවෙලා හදපුවානේ මහනුවර යුගයට පස්සේ නිර්මාණය වෙන්නේ. නමුත් එම මේ දැන් පෞරාණිකත්වයේ රැකුණු කොටසක් අපි දකින්න පුළුවන්කම තියෙනවා අපි හැමෝටම. මේ පැරණි ඒ පොය සීමාව. නමුත් අපිට දැන් අර වර්තමානයේ අපිට දකින්න පුළුවන් කමක් නැහැ නේ අපි හැමෝටම. බෑ දැන් මේ ඉංග්‍රීසි රාජ්‍ය පාලන සමයේ එමෙතන මහනුවර යුගයේ අවසාන භාගයේ ඉංග්‍රීසිට අපි යටත් වුණාට පස්සේදී තමයි මේ චිත්‍ර ප්‍රතිමා ඒවා නිර්මාණය වෙන්නේ.
එතකොට ඒ ආభాෂය මහනුවරගේ ආభాෂය ඒවල තරමක් දුරට තියෙනවා. අර නිරාගී ඇස් පළල් තොල් ඒ බුදු පිළිම දකින්න හම්බ වෙනවා. අපි දඹුලු විහාරය වගේ දකින්නේ වල ඒවල තියෙනවා. මේ ප්‍රදේශයේ ගල්පාතිහර මුර්ගයන්දි වෙච්ච බේරුව සත්කොඩ විහාරයේ පවරකන්ද විහාරය කන්ද විහාරය වගේ වලත් ඒ ප්‍රතිමා කලාව තමයි දකින්න තියෙන්නේ. අපි හැමෝම මේ දකින්න තියෙන්නේ ගලපාත රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරයේ තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. අපි හැමෝම ජීවමාන බවක් දිස් වෙනවා වගේම වහන්සේ සඳහන් කළා පෙරාතොන් මේ වෙන සාකච්ඡා කරන්නේ මේ පිළිබඳව වහන්සේ කිව්වා මේ යම් එලිපාත් වීමක් රාත්‍රියේ දකින්න පුළුවන් කියලා. අපි හිතුවා මේ සමාධි පිළිම වහන්සේ මම දන්නේ මට නම් පුදුම ආධ්‍යාත්මික සෝයක් එළවන මූණ දිහා බලන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ ඇතුළත ගුණ කදම්බේ මූණින් දිස්වන මහා පුදුම විශ්මකර්ම ප්‍රතිමාවක් වශයෙන් තමයි මම මේ පිළිම වහන්සේ දකින්නේ. මේ පිළිම වහන්සේ තුල අපේ ගුරු දේවයන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා පැහැදිලි වශයෙන්ම සරල ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාම පමණක් මේ පිළිම වහන්සේ තුල නිදාන් වෙලා තියෙනවා කියලා. ඒකට හොඳම සාධකයේ තමයි අපි වැඳුම් පිදුම් කරන වෙලාවට මහා සමය සූත්‍ර දේශනාවනි සූත්‍ර දේශනා කරන වෙලාවට මේ විහාර මන්දිරය තුල සුවිශේෂී එලි මේ බුදු කුටියට ඇතුල් වෙනවා. කෙනෙකුට පෙන්වන්න තරම් වෙලාවක් නැහැ රාත්‍රී කාලේදී. රාත්‍රී කාලේදී කෙනෙකුට පෙන්වන්න තරම් වෙලාවක් නැහැ. ෂණික වේග. ෂණිකවම හරියට මේ විදුලියක් නැත්නම් මේ කැමරාවකින් අර සැරේට මේ එරෙනිකුත් වෙනවා වගේ. ඒක නිකුත් වගේ සැරේට නැති වෙනවා යනවා. ඒක අපි හැමෝම වහන්සේ අර කියනවා මේ පෙන්වන්න වෙලාවක් නැහැ කියලා මම හිතන්නේ දකින්න හැමෝටමත් පින් බලයක් නැහැ. නෑ. ඒක අපි සුවිශේෂී දෙයක්. තමයි ඒ දර්ශන අපිට දකින්න හම්බ වෙන්නේ. අපි හැමෝම මේ වර්තමානයේ මම පමණක් නෙමෙයි මේ ස්ථානයේ ඔය පොදු පූජා කරන අපේ ඇතම් උපාසිකාවුණු ඒ ආශ්චර්ය දැකලා තියෙනවා. අපි හැමෝම මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ මේ විහාර මන්දිරය විනාශ කළාට පසුව නැවත ඉදිවෙච්ච ප්‍රතිමා වහන්සේ. ඒතර අපි හැමෝම කොච්චර කාලයක් විතර වෙනවද අපි හැමෝම ලිඛිත ඉතිහාසය තුල සඳහන් වෙන විදිහට? තුල 1000 අපේ ආරම්භක හාමුදුරුවෝ මේ අපේ නූතන සංඝ පරම්පරාවේ වෙලිවල සන්නංකර සංඝරාජ හාමුදුරුවන්ගේ 157 වෙනි ගෝලයා දෙද්දුව ධම්මානන්ද කියන හාමුදුරුවෝ උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා තමයි මේ විහාරය ආරම්භ කරන්නේ. එතකොට දැනට මේ පිළිම වහන්සේගේ කාලය බැලුවොත් මේ විහාර මන්දිරය ඉදි කරන්න වෙලා අවුරුදු 70ක් විතර වගේ කාල සීමාවක්. අපි අර බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙස බලන විට බුද්ධාලම්බන ප්‍රීතිය කියන එක දකින්නට ඉස්මතු වෙන හිතට දැනෙන්නට පටන් ගැනීමක් තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා නොදකපු අයට එන්න දැක වැඳ පුදා ගන්නට කියන වගත් අපි හැමෝනේ නිරන්තරයෙන්ම එන පිරිසෙහි කොයි ආකාරයෙන්ද අපි හැමෝනේ මේ බුදුපති වහන්සේ වන්දනා කිරීම සහ විහාරස්ථානයේ කටයුතු වලට දායක වෙන පිරිස අපි හැමෝම නිරන්තරයෙන් එනවද? බොහෝ විටම මේ මෑත භාගයේ සිට මේ විහාරස්ථාන ලොකු ප්‍රසිද්ධියක් ඇවිල්ලා තියෙනවා. දැන් වර්තමානයේ වෙන විට මහා කාශ්‍යප දළදා වහන්සේ වැඳ පුදා ගන්නට නම් බෙන්තර ගලපාත රජමහා විහාරයටම යන්න ලෝකයටම එකක් පවතින අපේ ධර්මදේශකයන් වහන්සේලා තොරතුරු දන්න ස්වාමීන් වහන්සේලා ඒ ධර්මදේශනාවන් අවස්ථාවන්හිදී මේ විහාරස්ථාන ගැන සඳහන් කරනවා. ඒ අනුව ලොකු ප්‍රචාරයක් ලැබිලා දැන් බොහෝ වශයෙන් වන්දනා පිරිස් මේ ස්ථානයට එන්න පටන් අරන් තියෙනවා. සමහර වෙලාවට අපි ස්වාමීන් වහන්සේලා ඒ දායක පිරිස් කැටුවේ ඇවිල්ලා ඉලි වෙනකම් මේ චෛත්‍ය මළුවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට උපහාර පොද පූජා සිද්ධ කරනවා සමහර වෙලාවට. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම පුරපසළොස්වක පොහොය දවසට නුවර අපේ දළදා වහන්සේට කරන පූජාව වගේ වෑංගන් 32කින් පිරිවරාගත්ත බුද්ධ පූජාවක් සෑම පසළොස්වක දවසේම සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදා වහන්සේට විශාල වේදමක් දරලා. එතකොට රුපියල් 30000ක් විතර වගේ වියදම් වෙනවා. ඒක දවසකට ඒ විදිහම සඳහන්. ඉතින් විශාල වශයෙන් දැන් පිරිස් මේ තොරතුරු සොයාගෙන වෙබ් අඩවලින් බලලා ඒ වගේම මේ මාධ්‍ය වලින් බලලා මේ ස්ථානයට එන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම අපි net FM රේඩියෝගේ විශාල දවස් ගානක පින්කමක් සිද්ධ කළා මේ ස්ථානයේ. ඒ වගේම රූපවාහිනිය ප්‍රචාර දීලා තියෙනවා. ඒ අනුව අපි විදේශ වලට පවා අපේ දැන් මේ ගලපාතිහාර සම්බන්ධව YouTube එකේ මේ සටහනලා තියෙනවා. එතකොට ඒවා බලලා බොහෝ අය ස්ථාන සම්බන්ධව කරනවා. යාපහම නිදහසේ වැද ගන්න පුළුවන්. මෙතන බොහොම නිෂ්කලංක තැනක්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ජීවිතේම තමයි මෙතන තියෙන්නේ කියන එක. උන්වහන්සේ බොහොම නිහඬ යාලට කැමති උත්මේ හුදකලා ජීවිතය කැමති උත්මේ. උන්වහන්සේ කැලේ ගල් ගුහාවක උපලේ ගල් ගුහාවක තමයි උන්වහන්සේගේ ජීවිතය ගෙවුනේ.
ඉතින් අපි හැම වෙලේම මේ ස්ථානයේ ඒ ගරුත්වය නිහඬ භාවය සහ අල්පේච්ඡ භාවය රැක ගන්න උත්සාහ කරනවා. අපි හැමෝටම අපි විහාරස්ථානයට ඇතුල් වන විට දකුණු පසින් අපි දකිනවා මේ චෛත්‍යරාජන් වහන්සේ වැඩ ඉනවා. ඒතර අපි හැමෝටම මේ තවත් යම් ආකාරයක ඒ ප්‍රමාණයට වඩා යම් ආකාරයක ප්‍රමාණය අඩුවෙන් තවත් චෛත්‍යරාජන් වහන්සේ නමක් විහාර මන්දිරය තුල දකිනවා. අපි හැමෝටම මේ පිළිබඳව යමක් අපි සඳහන් කරමු. දැන් අපේ මහත්තයෝ ඒ එළියේ තියෙන චෛත්‍යරාජන් වහන්සේ තුල තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ දෙවෙනි පඬිත පරාක්‍රම බාහු මහරජතුමා විසින් නිදහම් කළා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ චෛත්‍යයට අමතරව මේ විහාර මන්දිරය තුල මේ තියෙන මේ පුංචි චෛත්‍යරාජන් වහන්සේත් මහා පුදුම ආනුභාව සම්පන්න චෛත්‍යරාජන් වහන්සේ නමක් ශ්‍රද්ධාතිස්ස මහරජතුමා ඉදි කරපු විහාරය පෘතුගීසින් විනාශ කළාට පස්සේ ඒක වල් බිහි වෙලා ගිහිල්ලා ඒ තිබිච්ච ඒ පින්ම වහන්සේලාගේ සොම්බුන් අතරේ පස් කඳු අපේ කාලයගේ ඇවෑම ගිහිම වෙනමනේ ඒවායේ තිබිච්ච ඒවා අවුස්සලා සුද්ධ කරලා අරගෙන ඒවායේ තිබිච්ච පූජනීය වස්තු තමයි මේ චෛත්‍යරාජන් වහන්සේ තුල තැන්පත් කරලා තියහම් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පැරණි ධාතුන් වහන්සේලා ඒ වගේම බුදු පිළිම වහන්සේලා වැනි පූජනීය වස්තු තමයි මේ චෛත්‍යය තුල තියෙන්නේ. ඒතර අපි හැමෝටම සඳහන් වෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේලාත් මේ චෛත්‍ය වලට වැඩින්නද අපි හැමෝටම? වැඩි. පිළිම වහන්සේලාගේ තිබිච්ච සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ චෛත්‍යය තුල වැඩ සිටිනවා. ඒකට ඒ ආසන්නයේ මේ දිවලා තියෙන ප්‍රතිමා වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාව. මේ පිළිම වහන්සේ. මේ පිළිම. හරි. පාසකෙන් එහෙම දකිද්දී අපි හැමෝටම මතු බුදු මෛත්‍රී බෝසත් ඉරුවත් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ අපි හැමෝටම මෛත්‍රී බෝසතුන් වහන්සේගේ පිළිම වහන්සේත් හැම විහාරස්ථානයකම අපි දකින්නේ නැහැ. ඒකත් අපි හැමෝටම වහන විශේෂත්වයක් තියෙනවා. මේ මෛත්‍රී පිළිම වහන්සේ දැන් බැලුවහම පේනවා ඔබතුමාලට මහා පුදුම සාන්ත ගතියකින් යුක්තයි. බෝසත් ගතියෙන් යුක්තයි. දැන් මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ මේ රූපය මේ මමත් දකින්නේ මේ කිසිම විහාරස්ථානයක මම මේ තරම් අලංකාර මේ තරම් මේ මම මුලදී සඳහන් කළා වගේ ඕනේ අපේ දැන් දෙවියන් කියන්නේ සාමාන්‍ය මේ ශාන්ත ස්වරූපේ තමයි දකින්න ඕන. සමහරක් අය අර කඩු හෙලි දරාගෙන හිටියට දැන් දෙලුම් මලක් අතින් අරගත්ත. ඒ වගේම ඔටුන්නේ පුංචි බුදු පිළිමයක් තියෙනවා තැන්පත් වෙලා පේන්නේ. එතකොට මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ රූපය මේ විහාරය තුළ ඉදි වෙන්නට බලපාපු එක හේතුවකුත් තියෙනවා. අපි දන්නවා මේ මහා භද්‍රකල්පයේ අවසාන බුදුවරයා මෛත්‍රී බුදුහාමුදුරු කියන එක. නමුත් ඊට වඩා සම්බන්ධතාවයක් තියෙනවා. මොකද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මෛත්‍රී බුදුහාරන්ගේ ජීවිත දෙකේ ලොකු සම්බන්ධයක්. ඒ සම්බන්ධය තමයි මේ පිළිම වහන්සේ මෙතන ඉදි වෙන්න හුඟක් බලපාලා තියෙන්නේ. මොකද අනාගතයේ මේ මහා භද්‍රකල්පයේ අවසාන බුදුවරයා උන්වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනවම් පාන සමය එනකොට තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමා මේ ශරීරය අර කුක්කුඩ සම්පාත පර්වත තුනෙන් විවර වෙලා ඇවිල්ලා උන්වහන්සේගේ අල්ලේ තැන්පත් වෙලා ගිනි ගන්නවා කියලා කියන්නේ. ඒ දියබබුලෙන් තමයි පැසවල උඩු ගිහිල්ලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ පෙළ කළ කර්මය නිසා ඔව් පෙළ කර්මයක් දෙන්න ඇත කුයත් ගොබලෙන්දට ගත්ත කර්ම ශක්තිය තමයි විපාක දෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේ පිළිම වහන්සේගේ විශේෂයෙන්ම එකතු වෙලා තියෙනවා නේ. ඔව් ඒ නිසා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් මේ පිළිම වහන්සේටත් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. විහාරස්ථාන තුළ සඳහන් වෙන විහාරන් අතර ප්‍රධානතම විහාරයක් ලෙසට ගලපාත විහාරයක් සඳහන් වෙනවා. ඒ පිළිබඳව ඔබට දකින්න පුළුවන්කම ලැබෙයි පිරුවාන පොත් වහන්සේගේ අවසානයේ තිබෙන විහාරස්ථාන තුලින්. ඉතින් මේ විහාරය ලෙස බලනකොට බොහෝ රජවරුන්ගේ රූපයන් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා බිතුසිතුවම් කර තිබෙන ආකාරය. අපි හම්බුනේ විහාරස්ථාන තුල තියෙන්නේ බොහෝ වෙලාවට රජවරු ආපු ගියපු පුරාණ විහාර. ඉතින් අපි හම්බුනේ මේ මහ පැරකුම් මහ රජතුමා කියලා බිතුසිතුවමක් තියෙනවා. මේ රජවරුන්ගේ සම්බන්ධකමක් තිබ්බද අපි හම්බුනේ අතීතයේ. අතීතයේ ඉඳලා අනුරාධපුර යුගයේ ඉඳලාම මේ විහාරස්ථානට රජවරුන්ගේ සම්බන්ධතාවය තිබුණා. දුර්ගම මහ රජතුමාගේ සම්බන්ධතාවය, සද්ධාතිස්ස මහ රජතුමාගේ සම්බන්ධතාවය එම තිබිලා ඒ යුගයේ අවසන් වුණාට පස්සේ පොළොන්නරු යුගයේ පළවෙනි පඬිත පරාක්‍රම බාහු මහ රජතුමාගේ සම්බන්ධතාවය, නිසංග මල්ල රජතුමා, ප්‍රතිරාජ දේව අමාත්‍යතුමා ඒ වැනි අයගේ සම්බන්ධතාවය තිබුණා. ඊට පස්සේ දඹදෙණි යුගයට එනකොට දෙවෙනි පඬිත පරාක්‍රම බාහු මහ රජතුමා ලොකු සම්බන්ධතාවයක් පවත්වලා මෙතන විවෘතව තිබිච්ච මහා කාශ්‍යප දළදා වහන්සේ ওই චෛත්‍යරාජන් වහන්සේ තුල නිදහම් කරන්නේ දෙවෙනි පඬිත පරාක්‍රම බාහු මහ රජතුමා. ඒ නිසා රජවරුන්ගේ සම්බන්ධතාවය මේ විහාරස්ථානයට ඉතිහාසෙම තිබුණා. අවසාන කාලයේදී මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මේ විහාරස්ථානයට ලොකු අනුග්‍රහයක් දක්වලා තියෙනවා. ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වන විදිහට රන්පවුන් 100 ගාණක් පූජා කරලා මේ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට උදව් කරලා තියෙනවා. අපි අහලා තියෙනවා මේ මෙහෙට කළුතර සිට යම් ප්‍රදේශයක් දක්වා පොල් උයනක් පූජා කිරීමක්. නිසංකමල් මහ රජතුමා පොල් උයනක් පූජා කරලා තියෙනවා. හැබැයි අද ඒව නැහැ. අද ඒවා තමයි සංචාරක හෝටල් ඉඳලා තියෙන්නේ. ඒ පන්සලට අයිති වෙච්ච කොටස් වල.
වෙනතොට බීච් රැන්ක හෝටල් ඔක්කොම මුහුදු තීරෙ දිගටම ගලපාපි හරියටම ඒවායි තමයි අද සංචාරක හෝටල් ඉදිරියට තියෙන්නේ. එහෙනම් කොයි වකවානුවේද මේ විහාරයට අයිති වෙලා තිබිච්ච ඒ නින්දගම් මේ කොටස් ඉඩම් ප්‍රමාණය විහාරයට අහිමි වෙන්නේ. අහිමි පෘතුගීසි ප්‍රහාරات එක්ක. පෘතුගීසින් ඔවුන් බෙදා දෙනවා. ස්ථානික කොල්ලගල විනාශ කරන පස්සේ ඉඩකඩම් ඒවා අපිට අහිමි වෙලා යනවා. ඒවා මිනිසුන්ට බෙදා හදා දීලා තියෙනවා. අපි දකිමින් ඉඳිහි විහාරස්ථානයේ එක් පසක් මේ අනිත් පස අපි හැමෝටම මෙහි දකින සුවිශේෂී දෙයක් අපි දකින ඔබ වහන්සේ සඳහන් කළා වගේම මේ පිළිම වහන්සේගේ අනුරුවක් කියලා ඔබ වහන්සේ සඳහන් කළා. ඒ කියන්නේ අපි හැමෝටම අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව තමයි මේ දකින්නේ. ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. අපි හැමෝටම මේ පිළිම වහන්සේගේ මේ බුදුන් වහන්සේගේ ජීවමාන ස්වභාවය කියන්නේ බුදුන් වහන්සේගේ පිරිනුවන් පෑම නැත්නම් අපි හැමෝටම උන්වහන්සේ විවේක සොයන වැඩ ඉන්න අවස්ථාවක්. උන්වහන්සේ සැතපෙන පිළිමයක් මේ තියෙන්නේ. අපිට ඒකට සලකුණ තමයි මේ දෙපා දිශ බැලුවහම උන්වහන්සේගේ උඩුපය පස්සට යනවා දකුණු වැලෙන් සැතපෙන්නේ. එතකොට ඒ පස්සට යෑම තමයි අපිට මේ ෆිල්මෙන් පෙන්වන්නේ පොඩ්ඩක් පස්සට ගිහිල්ලා. පිරිනවම් මංචකයේදී මේ මවට ඇඟිලි දෙකම එක ලයින් එකකට එක රේඛාවකට පිටනවා. ඒක අපි පරිනිර්වාණ සූත්‍රයේ කියනවා පාදේන පාදං අච්ඡාදාය කියලා. පයින් පය ගටා හිටියා කියලා කියන්නේ එකට එක පය හේතු කරගෙන කය ඍජු කරගෙන පිරිනවම් පෑවා. එතකොට මේ සැතපෙන දැන් අපි උනත් නිදා ගන්නකොට කකුල් දෙක හොම් තිබ්බොත් පය පොඩ්ඩක් පස්සට යනවා. ඉබේම සිදු වෙනවා. ඒක තමයි මේ සැතපෙන සෙයියාව තමයි මේ තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ. අපි හැමෝටම බුදුන් වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබිඹු වෙනවා. එතකොට අපි හැමෝටම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි වැඩිම මහා පුරුෂ ලක්ෂණයන් ප්‍රමාණයක් දරාගෙන සිටපු මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ. එතකොට අපි හැමෝටම උන්වහන්සේගේ තිබුණ අල්පේච්ඡ ජීවිතයක්. ඒ පිළිබඳ යම් චූටි සඳහනක් අපි කරමු. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයට සමාන ශරීරයක් දරුවා කියලා තමයි සඳහන් වෙන්නේ. බ්‍රාහ්මණ වංශයේ උපත ලැබපු පිප්පලී කුමාරයා ගිහිනම පස්සේ මහා කාශ්‍යප නමින් තමයි උන්වහන්සේ ප්‍රකට වෙන්නේ. තුන්වෙනි මහා ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙරවපු සිවුර මහා පාසකෝල චීවරයේ පවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දීලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිවුර බුදුරජාණන් වහන්සේ පෙරවගත්තා. ඒකෙන් පේනවා සමාන ශරීරයක් උසමහත දරුව බව. පොද නැත්තම් සිවුර ගැලපෙන්නේ නැහැ වෙනස් වෙනවානේ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32ක් ප්‍රකටව පෙනුණා. එයින් 7ක්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරයේ පේන්න තිබුණා කියලායි කියන්නේ. ඒතර අපි හැමෝටම වැඩිම ප්‍රමාණයක් දරුවන් වහන්සේ කියලා සඳහන් කරනවා. වැඩිම බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ වලින් 7ක් වෙන කිසිම රහතන් වහන්සේ නමකට එහෙම එච්චර පිළිහිලා තිබිලා නැහැ. අර කතාවල කියනවානේ බුදුන් වහන්සේ වගේම නිසා බුදුන් වහන්සේයි දන් පූජා කළා කියලා ඉන්නවා. දැන් සමහර අය හැවටිලා පින්ඩපාති බෙදපුවා ආපහු වරන් තියෙනවා. බුදුරජාණන් අර ඒ නිසා උන්වහන්සේ නැවතත් කැලෑවට ආපහු මම නිසා ගැහැටක් වෙන්න බෑ බුදුහාමුදුරුවන්ට පුදුම ශාස්ත්‍රීය ගෞරවයක් තිබිච්ච උත්තමයා උන්වහන්සේ අවසර අරගෙන පිප්පලී ගල් ගුහාවට වැඩම කරන්නේ. බුදුන් වහන්සේ තුල පවා උන්වහන්සේ පිළිබඳ විශේෂ යම් දෙයක් තිබුණා ගෞරවයක් තිබුණා. අර බුදුන් වහන්සේ ආදර්ශයට ගන්න කිව්වනේ භික්ෂුන් වහන්සේලාට මහා කාශ්‍යප ආදර්ශයට ගන්න කිව්වා. අර බුදුන් වහන්සේ පිරිනුවන් මංචකයේ වැඩ සිටලා පිරිනුවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනේ නොවි තිබුණානේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියටපත් කළා පිරිනිවන් පානවා. හරියට මෙදා දවසේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමාවදින දවස් 7කට. 7 වෙනි දවසේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ආදාහන කටයුතු මල්ල රජ දරුවෝ අජාසත් රජතුමා ආදී සූදානම් කළා. සඳුන් දරසෑයට දාලා දැන් ගිනි තියන්න උත්සාහ කරනවා. ගිනි තියාගන්න බෑ මොන විදිහෙන්වත්. ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හරියටම ওই 7 වෙනි දවසේ තමයි නිරෝධ සමාපත්තියෙන් අවදි වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේට අවදි වෙච්ච ගමන් පේනවා පරිසරයේ 아무තු මූසල ස්වභාවයක්. මහා පිරිහිගේ ස්වභාවයක්. උන්වහන්සේ බැලුවා මොකද මේ හේතුව බැලුවම පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනවම් බල දවස් 7ක්. දැන් මේ වෙනකොට ගිනි තියාගන්න බැරුව දඟලනවා. උන්වහන්සේ වහාම යහුසුළු ඉතින් වැඩම කරනවා. වැඩම කරලා ඉවරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දරසෑයේ පය පාමුණින් හිස ගසාගෙන උන්වහන්සේ වන්දනා කරනවා ගාථාවක් කියන්නේ. මේවා රන්දිනේ ගාථා කියලා කියනවා. පළවෙනි ගාථාව කිව්වම සිරිපාදක එළියට එනවා. එවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ හිස මත පිහිටනවා. උන්වහන්සේ තමයි අවසානට බුදු සිරිපා වැඳපු උත්තමයන් වහන්සේ වෙන්නේ. ඊට පස්සේදී වැඳගෙන ප්‍රදක්ෂිනාවක් කරනවා. තව ගාථාවක් කියමින්. සිරිපාදක ඇතුල් වෙනවා. තුන්වෙනි ගාථාවකින් ප්‍රදක්ෂිනා කරනවා. තුන්වෙනි ගාථාව සමගදී වේම චිත්තය ගිනි ගන්නවා. මහා ශරීරයක් කාටවත් ගිනි තියන්න බෑ මම හිතන විදිහට. ඒවා ඉබේම තේජෝ කසිනෙන් ගිනි ගන්නවා. උන්වහන්සේලා අදිෂ්ඨාන බලෙන් පිරිනවම් පානවා. අද අපි හැමෝටම මේ දකින්න තවත් සුවිශේෂී බුද්ධ ප්‍රතිමා වහන්සේලා 4 නමක්. අපි හැමෝටම මේ යුගයේදී මේ භද්‍ර කල්පේ පහළ වුණු ස්වාමීන් වහන්සේ මේ ගෞරවනීය බුදුරජාණන් වහන්සේලාද ඔව්
කකුසඳ කොහොනාරාම කාශ්‍යප ගෞතම සතර බුදුරයන් වහන්සේලාගේ ප්‍රතිමා තමයි මේ තියෙන්නේ. සතර බුදුරයන්. හතර බුදුරජාණන්. මේ පතර කල්පට පස් නමයි. පස් නමයි හතර. මේ හතර නමක් දැන් බුදු වෙනවා. ඉවරයි. තව එක් බුදුරහස නමකට මොනක් ඉඳී තියෙනවා. මේ දකින්න තියෙන්නේ වජ්‍රාසනේ. වජ්‍රාසනේ කියවම පොත්පත් තුල සඳහන් වුණාට වර්තමානයේ අපි හැමෝටම දකින්න තිබෙන වජ්‍රාසන ප්‍රමාණය ඊටාම අඩුයි. අනුරාධපුර යුගයට ගියාම අනුරාධපුරේ පූජනගරට ගියාම දකින්න පුළුවන්. ඒ හැරෙන්න මං හිතන්නේ මේ ප්‍රදේශයේ වෙන දකින්න පූජනීය ස්ථානයක දකින්න නැති දෙයක්. අපි හැමෝටම ඒ පිළිබඳව අපි කෙටි සටහනක් තබමු. වජ්‍රාසනය කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබෙන වෙලාවේදී පොළොව පාර පෙන්ජන් ශාසනයනේ. ඒක තමයි වජ්‍රාසනය කියලා කියන්නේ. එතකොට මුල් යුගයේදී බුදුරජාණන් වහන්සේගේ පිළිමය අඹන්න කැමතුනේ නැහැ කවුරුවක්වත්. පසු කාලීනව තමයි අපිට බුදු පිළිමයක් ගැන අහන්න වෙන්නේ කනිෂ්ක යුගයේදී. එතකොට කනිෂ්ක රාජවංශය. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ වෙනුවට වැඳුම් පිදුම් කරපු සංකේත අතර වජ්‍රාසනය, සිරිපතුල, ධර්මචක්‍රය ඒ වගේ දේවල් තමයි වැඳුම් පිදුම් කළේ. එතකොට ඒ යුගයේ ඒට සාක්ෂියක් වශයෙන් තමයි අපිට පෙන්වන්න පුළුවන් මේ වජ්‍රාසනය, මේ වජ්‍රාසන ගල. වැඳුම් පිදුම් කරපු එකක් වශයෙන්. අවේ දූතාංගධාරීන් අතර අග්‍රස්ථානයට පත් වුණු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අපි කියන උල්දන්ත ධාතුන් වහන්සේ. දකුණු පැත්තේ. ඔව් දකුණු පැත්තේ උල්දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඉදිවුණු උතුම් වූ චෛත්‍යරාජන් වහන්සේගේ වර්තමාන චෛත්‍ය අපිට දකින්න පුළුවන් මේ වෙලාවේ. අපි හාමුදුරනේ වර්ෂ 120ක් දීර්ඝායුෂ ලැබුණු ගෞරවනීය මහරහතන් වහන්සේ කෙනෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. අපි මේ චෛත්‍යයේ දැන් තිබෙන තත්වය සහ ඔබ වහන්සේ සඳහන් කළා කලින් ශෛලමය වශයෙන් ඉදිවුණු චෛත්‍යයක් අපි දැක්කා කියලා. අපි ඒ ගැන කෙටි සටහනක් අපි හැමෝටම මතක් කරමු. අපිට දන්ත ධාතුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුරාධපුර යුගයේ දුටුගැමුණු රාජ්‍ය සමය තමයි ලැබෙන්නේ. එතනින් පස්සේ දඹදෙණි රාජ්‍ය සමය වෙනකම්ම දළදා වහන්සේ විවෘතව වැඩ ඉඳලා තියෙනවා. කුටියක විශේෂ කුටියක. එතකොට අපි දැන් පෙන්නපු විහාර මන්ත්‍රය තුළ දළදා කුටිය තිබිලා තියෙනවා. එතකොට දෙවැනි පඬිතා පරාක්‍රම බාහු මහරජතුමා දඹදිවි රජකම් කරපු එතුමා මේ ස්ථානට ඇවිල්ලා බැඳුම් පිදුම් කරලා එතුමා තමයි දළදා වහන්සේ පරසතු රුවදොරුවලින් ආරක්ෂා කිරීම පිණිස මේ පේන චෛත්‍ය රාජන් වහන්සේ තුල ජනප්‍රවාදයේ තියෙන රියන් 9ක කළුගල් චෛත්‍යයක් තියෙනවා කියලා. රියන් 9ක්. ඒ රියන් 9ක. මුල් යුගයේදී චෛත්‍ය බොහොම පුංචි. දැන් මයංගන චෛත්‍ය වලින් ගත්තාම එහෙමයි. එතකොට ඒ රියන් 9 කළුගල් චෛත්‍ය තුල රන් කරඬුවක තවත් පූජනීය වස්තුත් සමග මේ දළදා වහන්සේ නිදහන් කරු බව තමයි ප්‍රවාදයේ සහ පිළිගැනීම ඔස්සේ එන්නේ. ඉතින් ඒක ඔප්පු වෙනවා මේක ප්‍රතිසංස්කරණය කරනකොට අවුරුදු 250කට වගේ කලින් මේ දළදා වහන්සේව එළියට අරන් ප්‍රදර්ශනයක් කරලා තියෙනවා. එතකොට ඒ අනුව අපිට ඒකත් තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ චෛත්‍ය රාජන් වහන්සේ අද විශාලත්වයට පත් වෙලා තියෙන්නේ ඒ චෛත්‍යය වටා කවර චෛත්‍යයවත් කංචුක චෛත්‍ය යෑම තුලින්. ඒතර අපි හැමෝටම ඒ වහන්සේ කිව්ව ධාතු ප්‍රදර්ශනයේ සිදුවීම් පිළිබඳව යම් ලිඛිත ඉතිහාසයක් සඳහන් වෙලා තියෙනවා. අපේ පොත්පත්වල අපේ පැරණි පොත්පත්වල සටහන් වෙලා තියෙනවා. ඉතින් ඒසා විශාල අති පෞරාණික වෙච්ච රජවරු පවා එදා අතීතයේ වන්දනාමාන කරගත් මේ චෛත්‍ය රාජන් වහන්සේ වැඳ පුදා ගන්නට ඔබටත් අපි ආරාධනය සිදු කරනවා. අපි හැමෝටම අවසන් වශයෙන් ඔබ වහන්සේගේ දැනගන්න කැමති මේ වගේ සැඟවිච්ච පුරාවිද්‍යාත්මක වටිනාකම් ඒ වගේම ගෞරවනීය රහතන් වහන්සේලාගේ විවේකස්ථාන බවට පත්වෙච්ච ඉතා පූජනීය සිද්ධාස්ථානයන් වර්තමානයේ වන විට සැඟවී ගොසින් වෙන වෙන යම් යම් සංස්කෘති මේ වෙනස්කම් වලට භාජනය වෙමින් වෙන වෙන සිද්ධාස්ථාන සහ වෙන වෙන දේවල් ඔප්නම් වෙමින් තියෙනවා. ඒ පිළිබඳවත් මෙවන් දේ රැක ගන්න අපි හැමෝටම වර්තමාන පරම්පරාව විසින් මොකක්ද කරන්න ඕනේ කියන කාරණේ අවසන් වශයෙන් අපි ලබා දෙමු ජනතාවට. ඉතින් මේවා අපි පරපුරට දායාද කර දෙන්න ඕනේ. අපේ අතීත උරුමය බැලලී යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. එම නිසා මේ ස්ථානය පිළිබඳව ගත්තොත් එහෙම සැබවින්ම මේ ස්ථානයේ යම් සංවර්ධන කටයුතු විශාල වශයෙන් තියෙනවා සිදු කරන්න. ඉතින් ඒකට බාධක වෙලා තියෙන අපිට ආර්ථික මේ ප්‍රශ්න. එම නිසා කිසියම් පින්වතියක් මේ විහාරස්ථානය පිළිබඳව සැලකිල්ලට අරගෙන මේ විහාරස්ථානයේ උන්නතිය උදෙසා කිසියම් මෙහෙවරක් සිදු කර දෙන්න පුළුවන් නම් අපි ස්ථානයේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නට මූල්‍යමය පහසුකම් හෝ බඩු භාණ්ඩ වලින් දෙන සහායයන් දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම අගය කරන හේතුව මොකද මේ ස්ථානයට කිසිම ලැබීමක් එදා රජවරු පූජා කරපු ගම්බින් ඉඩකඩම් එහෙම අද නැහැ. ඒ නිසා මේ ස්ථානයේ බොහොම අපහසුයෙන් තාවෙන් තමයි අපි නඩත්තු කරගෙන යන්නේ. ඒ කාර්යය තමයි සටහන් කරන්න තියෙන්නේ. තවත් එක් පුරාවිද්‍යාත්මක වටිනාකම් ගැඹුණු ස්ථානයක් තමයි අපි දකින්නේ. අපි හැමෝටම මේ උළුවස්සේ යම් ආකාරයක කැටයම් නිර්මාණය කරලා තියෙනවා. මේ ඇත්තට මෙතන තිබුණු එකක් නැවත නිර්මාණය කිරීමක්ද නැත්නම් අපි හැමෝටම මේ වෙනත් ස්ථානයක තිබුණු දෙයක් නැත්නම් මෙතන සවි කරලා සංරක්ෂණය කිරීමක්ද කරලා තියෙන්නේ. සැබවින්ම මේ ගල්වස්ස ඊටම දුර්ලභ ගල්වලු අස්සන්
මේක වෙනත් ස්ථානයක තිබිච්ච වෙනස් ස්ථානයක් කියන්නේ අපේ පිළිගැනීමේ හැටියට දළදා වහන්සේදා කුටියක තුල විවෘතෝජන වෙඳුම් පිටු කරලා ඒ දළදා කුටියේ තිබිච්ච ගල්ඔළුවස්ස වශයෙන් තමයි ගල්ඔළුවස්ස සලකන්නේ. පෘතුගීසි ප්‍රහාර වලින් මේ ගල්ඔළුවස්ස ගොනුෂන්ලා ගියාට පස්සේ කැබිලිවට කැමුණාට පස්සේදී මේක කාලාන්තරයක් තිස්සේ වසර 100 ගාණක් පැත්තක දාලා තිබිලා මෑත භාගයේ තමයි මේ ගල්ඔළුවස්ස පුරා විද්‍යාවට කියලා අපි සවි කරලා මේ සංරක්ෂණය සකස් කරලා තියෙනවා. හරි. මේ අපි දකින්න මෙතන මේ පඩි තුනක් නැගලා ඇවිල්ලා මෙතන නැවත දිය පාරක් තියෙන ආකාරයක් තියෙනවා. ඔව් දිය පොකුණක්. ටැංකියක් තියෙන මේ තනිකර කළු ගලෙන් හරලා තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් මතේ තියෙන්නේ පය සෝදාගෙන මේ ගල් ටැංකියේ ජලයෙන් විහාරය වන්දනා කරන්න. ඒතර අපි දකින මේ උළුවස දැන් අපි අතීතයේ දකින රජවරු වේවා ඔය අපි අහනකොට ඒ කතාවල තියෙන්නේ ගොඩක් උසාය කියලානේ. ශරීරයෙන් උසාය. ඒතර මේ වගේ මේකෙන් ඇතුළු වුණා කියන එක යම් කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ කාලේ ගල්ඔළුව කොහොමද පොඩි මාලිගාවල රජමාලිගාව බැලුවොත් එහෙමයි. ඒතර අපි හේතුව ඒ තමන්ගේ භවනට තමන්ගේ නිවාසයට ආචාර කරලා ඉෂපාත් කරලා ඇතුල් වීම තමයි ඒකෙන් සංකේතවත් කරලා තියෙන්නේ. ඒක ඉබේ සොයන්ව සිද්ධ කරනවා උළුවස්ස මිටි වෙච්ච තරමට. නැත්තම් මේ උළුවස්ස ගොළු වැදුනොත් හරි ලොකු වකරතබ්බයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම පාත් වෙලා යනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි ඒ වටිනාකම් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් නිම්තර තුලින් අපි සමගන්න සෝදානම් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනු මේසා අති දුර්ලභ වෙච්ච පෞරාණික වෙච්ච දෙයක් පිළිබඳව රටට සමාජයට අපහරහා දැනුවත් කිරීම සම්බන්ධයෙන් අප වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මෙවන් සත්ක්‍රියාවන් කරන්නට ශාසනය රකින්න තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ කාර්ය සිදු කරපු අපේ මහත්තුරු දෙපළටත් මම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදය තුන්වන්ගේ ආශිර්වාදය සහ දෙවියන්ගේ ආරක්ෂා සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත සුබ අනාගතයක් වේවා කියලා පතනවා. සමට තෙරුවන් සරණයි.